ඇසිටික් අම්ලයේවත් විනාගිරි නිෂ්පාදනය. විනාගිරි නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය විදියට අපි ගන්නවා තාල වර්ගයේ ශාකවල ප්ලෝයමීය යුෂය. තාල වර්ගයේ ශාකවල ප්ලෝයමීය යුෂය. මෙතෙන්දි ගන්නවා අපි පොල්, කිතුල්, තල්. පොල් වලින් හදනවා පොල් රා විනාගිරි බවට පත් කරනවා. තල් වලින් හදනවා තල් රා විනාගිරි බවට පත් කරනවා. කිතුල් වලින් හදනවා කිතුල් රා විනාගිරි බවට පත් කරනවා. එහෙනම් එන්න පිටු අංකය 7 විනාගිරි නිෂ්පාදනය. දැන් අපි ගිය සතියේ කතා කරා ගිය සතියේ ඉස්සලා සතියේ කතා කරා බියර් නිෂ්පාදනය. විනාගිරි නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා සුද්ධජීවීන් ආකාර දෙකක්. එකක් තමයි බැක්ටීරියා අනිත් එක තමයි දිලීර. අපේ බැක්ටීරියා සහ දිලීර කියන සුද්ධජීවී ආකාර දෙකම භාවිතා කරලා නිෂ්පාදනය තමයි විනාගිරි කියලා කියන්නේ. right. එතකොට මෙතෙන්දී ඇත්තටම සිද්ධ වෙන්නේ පැසීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි ගත්තොත් එimhe C6යි H12යි O6යි. සීනිමේ උපස්සරය. මේ සීනිමේ උපස්සරය අරගෙන මේක පැසීමේ ක්‍රියාවලියට භාජනය කරනවා. හැදෙනවා CH3 CH2OH. ඒ කියන්නේ එතනෝල් හැදෙනවා. එතනෝල් එක හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ එතනෝල් නිෂ්පාදනය කරනවා පළවෙනි පියවර විදිහට. දෙවෙනි පියවරේදී වෙන්නේ මෙන්න මෙහෙම හැදිච්ච එතනෝල් රජයේ කියනවනේ මේ ඔන්ලයින් අධ්‍යාපනය කරන්න කියලා. ගුරුවරුන්ට කියන ඔන්ලයින් අධ්‍යාපනයට එන්න කියලා. දැන් මේ අපි කරන්නේ උන්ටත් සිග්නල් ටික දී ගන්න බැරුව ඉන්නේ. right. එහෙනම් එතනෝල් මොනවාද ග්ලූකෝස් පත් කරනවා එතනෝල් බවට. එහෙම නැත්නම් සුක්‍රෝස් පත් කරනවා එතනෝල් බවට. මෙන්න මේ ක්‍රියාවලිය සඳහා අපිට දායක වෙනවා දිලීරයක්. ඒකට අපි කියනවා ඊස්ට් කියලා. සැක්‍රොමයිසිස් සෙරවිසිය. ඊළඟට එහෙම ඇදලා එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කරන්නේ බැක්ටීරියා. පත් කරනවා බැක්ටීරියාම. හරි. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි අද කතා කරන්නේ. එහෙනම් ලියමු විනාගිරි නිෂ්පාදනය යටතේ මේ දිලීර සහ මොකද වෙන්නේ කියලා තමයි ඇත්තටම හිතා ගන්නත් අමාරු. මම මොකද කරන්නේ කට් වෙනවා ආයෙ එනවා. අපිට කොහේ හරි වැරදුනා. කොහේ දැන් දෙක තුනකම වැරදිලායි තියෙන්නේ. right ලියමු. මෙය දිලීර සහ බැක්ටීරියා නැමැති සුද්ධජීවී ආකාර දෙකම පිටු අංකය 7
දිලීර සහ සුද්ධජීවී ආකාර දෙකම පිටුවංකය 7 විනාගිරි නිෂ්පාදනය. උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන කර්මාන්තයකි. සුද්ධජීවී විද්‍යාව ටියුට් එක. සුද්ධජීවී ඉන්නා කර්මාන්ත කියලා මේ જાතිය ටියුට් එකක් දීලා තියෙනවා. ඒකට කියන්න විනාකිරි යනු තනුක අම්ලයකි. විනාකිරි යනු තනුක අම්ලයකි. මම ආයෙ කියන්න මුලින් ඉඳලා මේ දිලීර සහ බැක්ටීරියා නැමැති සුද්ධජීවී ආකාර දෙකම උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන කර්මාන්තයකි. විනාකිරි යනු තනුක අම්ලයකි. අලුතුලකින් යන්නේ මෙහිදී අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබන්නේ රානිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන තාල වර්ගයේ ශාකවල ෆ්ලොයමීය යුෂයයි. right බලන්න එතනින් දීලා දිනවා විනාගිරි යනු තනුක ඇසිඩික් අම්ල ද්‍රාවණයක් කියලා කියනවා. විනාගිරි නිෂ්පාදනයේ පියවර දෙකකින් දක්වන්න පුළුවන්. පළවෙනි පියවර තමයි එතනෝල් නිෂ්පාදනය. එතෙන්දි වෙන්නේ සීනිමේ උපස්සරයක් එතනෝල් බවට පත් කරනවා. එහෙනම් ලියමු. එයාට දෙයි පළවෙනි තරු ලකුණ දීලා දිනවනේ විනාගිරි යනු ඇසිඩික් අම්ල ද්‍රාවණයකි කියලා. විනාගිරි නිෂ්පාදනයේ පියවර දෙකකින් දැක්විය එක ලියා ගන්න පළවෙනි තරු ලකුණ එතනෝල් නිෂ්පාදනය. චුටි ටික ඇල්ලක් ගහලා යන්න ඉස්සරහින්.
සීනිමය ද්‍රාවණයක් නිර්වායුක තත්වයට යටතේ සීනිමය ද්‍රාවණයක් නිර්වායුක තත්වයට යටතේ පැසීමට ලක් කර එතනෝල් නිපදවා ගනු ලබයි. දෙවෙනි කරු ලකුණ එතනෝල් ඔක්සීකරණය. එතනෝල් ඔක්සීකරණය. right. මෙතෙන්දි සිද්ධ කරන්නේ මෙයා නිර්වායක තත්ත්වයේ යටතේ සිද්ධ වුණාට මෙයා ඇත්තටම සිද්ධ වෙන්නේ ස්වායක තත්ත්වයක්. මේක නිර්වායක කිව්වට සම්පූර්ණයෙන්ම නිර්වායක නැහැ. ඊස්ට් වර්ධනය වීම සඳහා ස්වායක තත්ත්ව අවශ්‍යයි. හැබැයි ඔතනෝල් ඔක්සීකරණය සිද්ධ වෙන්නේ ස්වායක බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වයෙන්. එහෙනම් ලියන්න දෙවෙනි තල ලකුණ එතනෝල් ඔක්සීකරණය. ලියන්න. ස්වායක බැක්ටීරියා මගින් මෙහිදී එතනෝල් ඇසිටික් අම්ලයේ බවට පත් කරනු ලබයි. යටින් කොටු දෙකක් දීලා තිනවා මේ ආකාරයට. පළවෙනි කොටුවේ අපි ලියා ගන්නවා ග්ලූකෝස් එහෙම නැත්නම් සුක්‍රෝස්. ඊස්ට් සමවේදී එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරනවා. ඊළඟට එන්නේ එතනෝල් බැක්ටීරියා. මෙතන බැක්ටීරියා ආකාර දෙකක් ඉන්නවා. එකක් තමයි ඇසිටෝබැක්ටර් ඇසිටි. දෙවෙනි ආකාරය තමයි ග්ලූකනෝබැක්ටර් ඔක්සිඩන්ස්. එක්කෙනෙක් ඇසිඩෝබැක්ටර් ඇසිටි අනිත් එක්කෙනා ග්ලූකනෝබැක්ටර් ඔක්සිඩන්ස්. මේක ඔයගොල්ලෝ දන්නවා රානිෂ්පාදනයේදී ඊස්ට් කියන්නේ සැකරොමයිසෙස් සර්විස්. රයිට් සටහන සම්පූර්ණ කරගන්න. ग्लूकोज එහෙම නැත්නම් සුක්‍රෝස් ඊස්ට් සමවේදී පත් කරන එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බව. එමේ එතනෝල් බැක්ටීරියා මගින් ඇසිඩෝබැක්ටර් ඇසිඩි බැක්ටීරියා එහෙම නැත්නම් ග්ලූකනෝබැක්ටර් ඔක්සිඩන්ස් කියන බැක්ටීරියා මගින් පත් කරනවා ඇසිඩික් අම්ලය බවට. මේ තියෙන්නේ විනාශිත. right ඊළඟට අපි එනවා පාන් නිෂ්පාදනය. ඒකත් පැසීම ආශ්‍රිත ක්‍රියාවලියක් පාන් නිෂ්පාදනය.
මමත් දැන් ඔය කනෙක්ට් කරලා තින්නේ SLT ෆයිබර් ලයින් එක කරා තමයි. ඔක්කොම ලයින් එකම තමයි. right. පාන් ගෙඩියක් කීයක් වෙනවද දැන්? 60යි 65යි 70යි පාන්ද අනුවත් දාලා දෙනවා පොල්ද මන් දන්නේ. right. කොහොම නමුත් පොල් 100යි. එහෙනම් පාන්වේ පොල් සම්බලුවේ කන්ටත් ටිකක් අමාරුයි නේ. පොල් 100යි පාන් 60යි 160ක් ඕන. right. පාන් නිෂ්පාදනය සඳහා ගන්නේ තීරිඟු. ලංකාවේ හාල් පිටි වලින් පාන් හැදුවා. සාර්ථක ගුණාද අසාර්ථක ගුණාද මන් දන්නේ නැහැ. එතකොට මේ තිරිඟු පිටි අරගෙන මෙයා වතුරත් එක්ක හොඳට මිශ්‍ර කරලා ලුණු අවශ්‍ය නම් සීනි ටිකත් එකතු කරලා මෙයාගේ තියෙන පිෂ්ඨය තරමක් දුරට විඳේනවනවා C2H5OH එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට. එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරනවා. එතකොට මෙතනත් සිද්ධ වෙන්නේ පැසීමේ ක්‍රියාවලියක්. එතනෝල් හැදෙනවා. හැබැයි එතනෝල් හැදුණා කියලා කවුරුත් පාන් කාලා පාරේ වැනි එහෙම යන්නේ නැහැ. එතනෝල් කියන්නේ මත් වෙනවා මධ්‍යසාරය. හැබැයි ඊට පස්සේ මේ එතනෝල් ටික පාන් උච්චනකොට වාෂ්ප වෙලා යනවා. ඒන්න තමයි පාන් කැල්ලක් කපුවාම නිකන් හිදස් වගේ දින්නේ ඇතුලේ. සබිවර ගතියක් තියෙනවා. right. ඔව් දැන් විශේෂ මොකක්ද කියලාත් කට්ටියට පැහැදිලිලා. බලන්න පාන් නිෂ්පාදනය. එමු තිරිඟු ධාන්‍ය වල බලන්න දැන් අඩංගු එන්සයිම මගින් පිෂ්ඨයේ සුළු වශයෙන් මෝල්ටෝස් සහ ග්ලූකෝස් වැනි සීනි බවට පත් වෙනවා. අමයිලේස් එක්ක අවශ්‍ය නම් සීනි ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. නැතහොත් සීනි ස්වල්පයක් එකතු වෙන මේකින් පැසීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න පුළුවන්. right. එහෙනම් පළවෙනි තල්ලකුණේ ලියමු. ප්‍රොෆෙසර් අනිසයින් දිනනවා තල්ලකුණු 1 2 3 4 5 6. පළවෙනි එක ලියන්නේ තිරිඟු පිටි ලුණු සහ ජලය සමග හොඳින් මිශ්‍ර කර තිරිඟු පිටි ලුණු සහ ජලය සමග හොඳින් මිශ්‍ර කර අනා ගනු ලැබේ. එහෙනම් හොඳට වතුරයි ලුණුයි ඔක්කොම දාලා පිටි මිශ්‍රණය හොඳට අනා ගන්න. මේකට සාමාන්‍ය දැන් ඔය පිටි අනන මැෂින් එහෙම තියෙන්නේ. ඒ දවස්වල මේ පාන් නිෂ්පාදනය කරන්න හැම ගමකම වගේ තිබ්බා එක්ක ගම් දෙකකට බේකරියක් තිබ්බා. ඒ බේකරියේ හිටියේ මාමා යාට කියන්නේ බක්තරී මාමා කියලා. බක්තරී මාමා තමයි පිටි ටික අනලා හැම ගන්න. එතකොට ඒ දවස්වල හදන පාන් එහෙම පොඩ්ඩක්
රසයි. ඇයි ඒ? දාඩියෙම දානකොට ඒ දාඩියට කොහොම අරගෙන දානවා පාන්. එන ලුණුයම පදමට තියෙන. දැන් තිබ්බ පාන් වගේ නෙමෙයි ඉස්සර. හරි. ඊට පස්සේ කරන්නේ මේකට එකතු කරනවා මොනවාද? බේකරි ඊස්ට්. බේකරි ඊස්ට් කියලා කියන්නේ සැකරොමයිසිස් සර්වීසි. සැකරොමයිසිස් සර්වීසි බේකරි ඊස්ට් එකතු කරනවා. right ලියමු දෙවෙනි තන ලකුණ. මෙම මිශ්‍රණයට bakery yeast වරන් ඇතුලේ Saccharomyces cerevisiae එකතු කර පිපීම සඳහා තබනු ලැබේ. මේ මිශ්‍රණයට බේකරි ඊස්ට් එකතු කරලා පිපීම සඳහා තියෙනවා. right එතකොට මොකද වෙන්නේ? මේ තියෙන්නේ තිරුඹු පිටිනේ. මේ තිරුඹු පිටි බිඳ වැටෙනවා ඔක්කොම නෙවෙයි යම් ප්‍රමාණයක් එතනෝල් බවට බිඳ වැටෙනවා. පිස්ටේ බිඳ වැටෙනවා එතනෝල් බවට. එතකොට එතනෝල් විතරක් නෙවෙයි තව කාබන් ඩයොක්සයිඩ් උත් හැදෙනවා. මෙන්න මේ එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? මේ වායුනේ මේ දෙකම වායු. මෙතන මේක ද්‍රව අවස්ථාවේ තියෙන. එතකොට මෙයා පිපෙනවා. ඊස්ට් වර්ග දෙකයි කතා කරන්නේ. එකක් Saccharomyces cerevisiae අනිත් එක කෙනා Saccharomyces carlsbergensis. බියර් නිෂ්පාදනයේදී දෙන්නම ගන්නවා. පාන් නිෂ්පාදනයේ ගන්නේ Saccharomyces cerevisiae. right එහෙනම් මෙන්න මේ වායු අංශු මේ පිටිකුලිය තුල තැම්පත් වෙලා මේ මොකද වෙන්නේ? විශාලත්වයේ වෙනවා. අපි ඒකට කියනවා පිපෙනවා කියලා. එහෙනම් ලියමු තුන්වෙනි කරුණ. මෙහිදී පිෂ්ඨය එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පිෂ්ඨයේ එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත්වීම සිදුවේ. එම වායු අංශු පිටි අතර සිරවීමෙන් මිශ්‍රණය සවිවර වේ. ඊට පස්සේ කරන්නේ මේක අච්චු වලට දාලා මොකද කරන්නේ? පෝරණුවක දාලා රත් කරන්නේ. පෝරණුවක දාලා රත් කරද්දී උෂ්ණත්වය වැඩි වෙද්දී මේ වායු අණු ප්‍රසාරණය වෙනවා තවදුරටත්. ඉඩ ගන්නවා. එතකොට මෙයා උඩට හොඳට පිපිලා එනවා මේ විදිහට පාංගිලි. තවදුරටත් රත් කිරීමේදී මේ වායු අංශ මොකද වෙන්නේ? ඉවත් වෙලා යනවා. එහෙනම් මේ මුයිගාව කරන ඉන්පසු
පෝරණුවක දමා රත් කරනු ලැබේ. ඉන්පසු පෝරණුවක දමා රත් කරනු ලැබේ. ඉන්පසු පෝරණුවක දමා රත් කරනු ලැබේ. මෙහිදී වායු අවකාශ ප්‍රසාරණය වන බැවින් මිශ්‍රණය තව දුරටත් සවිවර වේ. මිශ්‍රණය තව දුරටත් සවිවර වේ. අපි මේක තව දුරටත් රත් කරද්දී මොකද වෙන්නේ? මේ එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙලා යනවා. එන ලියමීගාවට ඊගා තල්ලබන ඉහළ උෂ්ණත්වයට රත් කිරීමේදී එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් වාෂ්ප ඉවත් වී යයි. නැත්නම් වාෂ්ප වී ඉවත් වෙයි. එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් වාෂ්ප වී ඉවත් වේ. එතකොට ලැබෙන දෙයට අපි කියනවා මොනවා කියලාද? පාන් කියලා. අවසාන පියවර. ඉන්පසු සෑදෙන පාන් වෙළඳ පොළට නිකුත් කෙරේ. right. ඔන්න ඊස්ට් වල පැසීම ආශ්‍රිත කර්මාන්ත. ඊළඟට අපි එනවා කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට. කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට. මොනවාද කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙන්නේ? මී කිරි, යෝගට්, චීස්, බටර් ඒ වගේ තමයි කිරි ආශ්‍රිත නිෂ්පාදන. ඊගවට කල් කිරි. කිරි ආශ්‍රිත නිෂ්පාදන වලදී ඒ සඳහා ගන්නවා කිරි එක්කෝ එළකිරි නැත්නම් මී කිරි. කිරි පිටි ගන්නත් පුළුවන්. ඒකලා මේ කිරි පැසීමේ ක්‍රියාවලියට රත් කරනවා. කිරි පැසීමේ පොල් කිරි ගන්න පුළුවන්. පැසීමේ ක්‍රියාවලියට රත් කරනවා. ඒ පැසීමේ ක්‍රියාවලිය ලක් කරපුවම මේ කිරි වල තියෙනවා ලැක්ටෝස් කියලා සීනි වර්ගයක්. කිරි වල තියෙනවා ලැක්ටෝස්. ඒ ලැක්ටෝස් පත් වෙනවා ලැක්ටික් අම්ලයේ බවට. කිරි වල තියෙන සීනි වර්ගය තමයි ලැක්ටෝස්. ඒවා පත් වෙනවා ලැක්ටික් අම්ලයේ බවට. ඊළඟට කිරි වල තියෙනවා තව ප්‍රෝටීනයක් කේසීන් කියන. මෙන්න මේ කේසීන් කියන ප්‍රෝටීනය කැටි කේසීන් වලට ලක් වෙනවා. ඒ කියන්නේ ඝන වෙනවා. කැටි ගැහෙනවා. එන්න තමයි යෝගට් එකක් එහෙම මේ කිරියම ගත්තාම පොඩි ඝනකම් ගතියක් තියෙනවා. right. එන ලියමු. කිරි ආශ්‍රිත නිෂ්පාදන පිටු අංකය 8. පිටු අංකය 8.
එහෙනම් ලියමු මේ විදිහට. කිරි ආශ්‍රිත නිෂ්පාදනවලදී කිරිවල වූ ප්‍රධාන සීනි ආකාරය වන ලැක්ටෝසීනි ලැක්ටික් අම්ලය බවට කිරිවල අඩංගු වන ප්‍රධානතම ප්‍රෝටීනයක් වන කේසීන් කැටි ගැසීමටත් ලක් වේ. මේ සඳහා දායක වන්නේ ලැක්ටික් අම්ල බැක්ටීරියාය. උදාහරණ ලැක්ටෝබැසිලස් බල්ගරිකස් මේක ලැක්ටික් අම්ල බැක්ටීරියාව. ඊළඟ ආකාරය තමයි ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝපිලස්. මේ ඉතින් මතක තියාගන්න ඕන ලියන විදිය. තව එකක් තමයි ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටික්ස්. තියාගන්න ලැක්ටික් අම්ල බැක්ටීරියාව. Lactobacillus bulgaricus, Streptococcus thermophilus, Streptococcus lactix. Oh, lactobacillus. දැන් රටපාලනය කරන්නේ බැසිලස් නේ. එහෙනම් මේ කිරි ආශ්‍රිත කර්මාන්තත් පාලනය කරන්නේ බැසිලස්ම තමයි. right. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අමු කිරි ගත්තාම ඒ කිරිවල සාමාන්‍ය පරිසරයට නිරාවරණය වුණාම විස බීජ තියෙනවා.
ලැක්ටෝබැසිලස් එහෙම රාජපක්ෂස් කියලා එකක් තාම ඇවිල්ලා නැහැ. හොයාගත්තොත් දාන්න පුළුවන්. හරි. මෙතෙන්දී කිරිවල තියෙනවා විවිධාකාරයේ ව්‍යාධිජනක බැක්ටීරියාවන්. ව්‍යාධිජනකයන් කියන්නේ රෝග හදන බැක්ටීරියා. ඒ එක්කෙනෙක් තමයි ශිගෙල්ලා. මේක ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ නැහැ ශිගෙල්ලා කියලා ලියනනම් හරි. අනිත් එක්කෙනා තමයි සල්මොනෙල්ලා. සල්මොනෙල්ලා. එතකොට මේ ශිගෙල්ලා සල්මොනෙල්ලා වගේ අය කිරිවල තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම නොකඩවාම යනවා බඩේලි. එහෙනම් සවුත් වෙච්ච යෝගට් එකක් එහෙම වැරදිලාවත් අපි එහෙම කන්නේ නැහැ. කාපම් බං කියලා ළඟ ඉන්නේ කාටද? එතකොට අපිට ගන්න පුළුවන් අර සාමකාමී අවිහිංසක සතුටක් ගන්න පුළුවන්. ඌ දැක්කන ඌ දකින්න පත් වෙන අපහසුතාවය දැක්කා. ඒ කියන්නේ නරක වෙච්ච යෝගට් එකක් එහෙම අනිවාර්යයෙන්ම මේ ශිගෙල්ලා සල්මොනෙල්ලා වැනි ව්‍යාධිජනක බැක්ටීරියා ඉන්නවා අනිවාර්යයෙන්ම බඩේ අමාරුව හැදෙනවා. right එක එක්කෙනා දැන් විද්‍යාත්මක නම් ඉදිරිපත් කරනවා බැක්ටීරියාවන් සමග. එතකොට මෙන්න මේ කුවක සතුටක් මෙන්න මේ අයගෙන් අපි ඉස්සල්ලාම තොර කරගන්න ඕනේ කිරි මිශ්‍රණය. ඒ සඳහා අපි යම්කිසි නියත පීඩනයකදී නියත උෂ්ණත්වයක නියත වේලාවක් රත් කරනවා. ඒකට අපි කියනවා පැස්ටරීකරණය කරනවායි කියලා. ඒකට කියනවා පැස්ටරීකරණය කරනවායි කියලා. පැස්ටරීකරණය කරන එකේ ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි අඩු උෂ්ණත්ව දිගු කාල පැස්ටරීකරණය. දෙවෙනි එක වැඩි උෂ්ණත්ව කෙටි කාල පැස්ටරීකරණය. සාමාන්‍යයෙන් කිරි වගේ එකක් කරන්නේ කාලය අඩු කරනවා. නැත්තම් මේකේ තියෙන සංඝටක විනාශ වෙන්න තියෙන හැකියාව වැඩි. right එහෙනම් නියම පැස්ටරීකරණය. කියන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදනවලදී පළමුව කිරි ආශ්‍රිත නිෂ්පාදනවලදී පළමුව කිරි පැස්ටරීකරණය කළ යුතු වේ. පළමුව කිරි පැස්ටරීකරණය කළ යුතු වේ. කාලම බලන්න ඕනේ දවස් කීයක් විතර යයිද කියලා. පළමුව කිරි පැස්ටරීකරණය කළ යුතු වේ. මෙමගින් කිරිවල අඩංගු ව්‍යාධිජනක බැක්ටීරියා වන ශිගෙල්ලා සල්මොනෙල්ලා
Shigella salmonella. වැනි ව්‍යාධි ජනකීන් Shigella salmonella වැනි ව්‍යාධි ජනකීන් ඉවත් කරනු ලබයි. ඉවත් කරනු ලබයි. මේ සඳහා ඉහළ පීඩනයක නිශ්චිත උෂ්ණත්වයක රත් කරනු ලබයි. අපි එනවා යෝගට් නිෂ්පාදනය. යෝගට් නිෂ්පාදනය. සාමාන්‍ය වෙළඳපොලේ තියෙන හොඳ යෝගට් එකක් මොනවද තියෙන්නේ? හොඳම යෝගට්. රසයි නරක වෙච්ච යෝගට් එකක් තමයි වරකට සල්පේපකින් දිනකට කීප වරක් යන්නේ. හොඳ යෝගට් එකක්. හොඳ යෝගට් එකක් තමයි හයිලන්ඩ් කියන්නේ. හයිලන්ඩ් යෝගට් එක තමයි හොඳ යෝගට් එකක් තියෙන්නේ. අනිත් යෝගට් වල ගොඩාක් ඒවයි ඇත්තටම පෝෂණ ගුණයක් අඩුයි. ඒකේ තියෙන ෆැට් එක වෙනමම අයින් කරනවා. අයින් කළා ඒගොල්ලෝ ඒක අරගෙන එළඟි තෙල් විදියට හදලා විකුණනවා. හයිලන්ඩ් යෝගට් එකේදී ෆැට් එක අයින් කරන්නේ නැහැ. ඒ ෆැට් එක නැවත යෝගට් එකට දාලා හොඳට මිශ්‍ර කරනවා. එන තමයි හයිලන්ඩ් යෝගට් එක රසක් තියෙන්නේ. අනිත් ඒවා ගොඩාක් බහුතරයක් ඒවා. ඒව පෝෂණ ගුණයක් ඇත්තේ. යෝගට් එකක් කන්න පුළුවන් නම් බත් කාලා හරි බත් කනකොට හරි මොකක් හරි එකක් ඒක ආහාර දිරවීම සඳහා පහසුවක් වෙනවා. නරක වෙච්ච යෝගට් එකක් කෑම කාපු ආහාර පිට කිරීම සඳහා පහසුවක් වෙනවා. right. මෙතෙන්දී අපි යොදාගන්නේ ලැක්ටෝබැසිලස් කාණ්ඩේ බැක්ටීරියා. එතකොට මේ සඳහා යොදා ගන්නවා මේ ඉස්සෙල්ලා නම් කරපු බැක්ටීරියා ආකාර තුන. right. ලියමු යෝගට් නිෂ්පාදනය. මෙහිදී ප්‍රධාන වශයෙන් ලැක්ටෝබැසිලස් කාණ්ඩේ බැක්ටීරියාවන් යොදා ගනු ලබයි. අමුද්‍රව්‍ය ලෙස එලකිරි මේද ඉවත් කළ කිරි හෝ කිරිපිටි
හෝ කිරිපිටි යොදා ගනු ලබයි. ඊට වෙළඳ පොලේ තියෙන යෝගට් වලින් බහුතරයක් පාවිච්චි කරන්නේ මේදේ ඉවත් කරපු කි. ඒකල්ලා මේද ටික ඒකල්ලෝ වෙනමම අරගෙන එළඟි තෙල් විදියට වෙනම නිෂ්පාදනයක් කරනවා. ඒ ඉඳන් හයිලන්ඩ් යෝගට් එකක් කෑවාට ඒ ගෙවන මුදලට පාඩුවක් නැහැ. අනිත් ඒවා යෝගට් එකක් කෑවා කියලා හිතා ගන්නයි තියෙන්නේ. රසායනික නම් සිංහලෙන් ලියන්න පුළුවන්. හැබැයි විද්‍යාත්මක නම් සිංහලෙන් ලියන්න බෑ. උදාහරණයක් විතර ලැක්ටෝබැසිලස් බල්ගරිකස් කියන්නේ ඒක ලියන්න ඕනේ ඒ විදිහටම තමයි. ස්පෙලිංග්ස් පොඩ්ඩක් ඉතින් වැරදුනත් ඉතින් ලොකු අවුලක් නැහැ ඉතින් චුට්ටක් විතර. එහෙම් පිටින්ම නැතුව කියව ගන්න බැරි වෙන්න වරද්දන්න හොඳ නැහැ. ඔවා දෙතුන් පාර ලියනකොට නිකම්ම හරියනවා. යෝගට් නිෂ්පාදනයේ පළවෙනි පියවර වෙන්නේ කිරි පැස්ටරීකරණය. මම ඉස්සෙල්ලා කිව්වා පැස්ටරීකරණය කියන්නේ මේ කිරිවල ඉන්න ව්‍යාධි ජනක සුද්ධජීවීන් ශිගෙල්ලා සල්මොනෙල්ලා වගේ සුද්ධජීවීන් අයින් කරනවා. මෙතෙන්දි ගොඩාක් වෙලාවට සෙල්සියස් අංශක 71 75 උෂ්ණත්වයේ ඉහළ පීඩනයක විනාඩි 3ක් 4ක් ඒක එක කාලය අනුව වෙනස් වෙනවා. සමහරක් දැන් මී කිරි නිෂ්පාදනය නම් විනාඩි 20ක් විතර රත් කරනවා. විනාඩි 3ක් 4ක් විනාඩි 5ක් 6ක් වගේ ප්‍රමාණයක් රත් කරනවා. එහෙනම් ලියමු පළවෙනි පියවර. පළමුව කිරි පැස්ටරීකරණය කරනු ලැබේ. පළමුව කිරි පැස්ටරීකරණය කරනු ලැබේ. right. එතකොට මේකේ සාමාන්‍ය මට්ටමේදී ඉහළ පීඩනයක් භාවිතා කරේ නැත්නම් සෙල්සියස් අංශක 90 විතර රත් කරනවා මිනිත්තු 20ක් විතර. නියමු. මෙහිදී සෙල්සියස් 90 පමණ උෂ්ණත්වයේ සෙල්සියස් 90 පමණ උෂ්ණත්වයේ මිනිත්තු 20ක් පමණ රත් කරනු ලැබේ. මිනිත්තු 20ක් පමණ රත් කරනු ලැබේ. සාමාන්‍යයෙන් ක්ලාස් එක පටන් ගත්තාම මේවායේ වීඩියෝ දාලා නැවත කියලා දෙන්නම් ස්ටෙප් වශයෙන්. දැන් වීඩියෝ දැම්මොත් එimhe පන්තිය කරගෙන යන්න වෙන්නේ නැහැ. ලැග් වෙනවා. ඒ වගේම මේවායේ printed note ඔක්කොම දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දැන් තියෙන්නේ පොඩ්ඩක් පාඩම අල්ලගෙන යන්න. මේව නැති අල්ලන් යන්න දෙයක්වත් නැහැ. අමාරු නෑනේ. හරි. එතකොට මොකද වෙන්නේ? මේදී ව්‍යාධි ජනක බැක්ටීරියා වන ශිගෙල්ලා සල්මොනෙල්ලා වගේ අය විනාශ වෙනවා. මේදී ව්‍යාධි ජනක බැක්ටීරියා වන ශිගෙල්ලා සල්මොනෙල්ලා වැනි සුද්ධජීවීන් විනාශ වේ.
ලබන සතියේ බදාදා තාප මිතියේ දෙවෙනි කොටස කරනවා. අපි කරේ තාපධාරිතාවය සහ විශිෂ්ට තාපධාරිතාවය. ලබන සතියේ කරනවා විලේනයේ ගුප්ත තාපය, විලේනයේ විශිෂ්ට ගුප්ත තාපය සහ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ඒකට ඒකෙත් ගැටලු තියෙනවා. මම දැන් 10ක් 12ක් වගේ තියෙනවා. ඒ ලොකු ගණන් ටිකකුත් තියෙනවා. එතකොට ලබන සතියේ බදාදා තාපයේ දෙවෙනි කොටස පටන් ගන්නවා. අද අපි මේක කරලා සෙනසුරාදාට ඉදිරි ටික ඉවර කරලා දාගන්න පුළුවන්. ඒ වගේම තමයි ටියුබ් මම තාම print කරන්න දුන්නෙත් නැහැ. ටයිප් කරන්නත් ටියුබ් එක අද තමයි යෙව්වේ. ඊළඟට පටන් ගන්න පාඩම වෙන්නේ මෙන්න මේ කියන බහුව වේවික රසායනික කියන පාඩම. මම ඒකත් මේ මාසෙම පටන් ගන්නවා. ඒකට පන්ති පටන් ගත්තාම සාමාන්‍ය විදියට වැඩිපුරම තියරිටික වේගයෙන් කතා කරනවා ප්‍රශ්නත් එක්කම. ඒ ඉන්න මේවා සැරයක් දෙසරයක් කියවන්න. විභාගේ පාස් වෙන්නේ පාඩම් කරලා නෙවෙයි පෙරහුරු කරලා. අපි රිවිෂන් එකේදී තනිකරම පෙරහුරුවක් යන්නේ පාඩම් කරන්න නෝට් එක ඔයගලන්ට print කරලා දෙනවා. එන්න මේවා දැනට ලියාගෙන IMS එකෙන් ටියුට් ගන්න තාම බෑ හේතුව රට ඇඳරි නීතිය 21 වෙනිදා අයින් කරොත් මේ කොළපාට ෂර්ට් එකක් අරන් ඉන්න බෑ. ඇඳරි නීතිය අයින් කරොත් IMS එකෙන් ගන්න පුළුවන්. කොළපාට අල්ලපු ගමන්ම වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක එන්නේ මේ ටියුට් එක මේ තියෙන්නේ කොළපාට අල්ලපුවම බෑග්ග්‍රවුන්ඩ් එක එනවා. right ඒකයි මම ටියුට් එකේ කොලේ පොඩ්ඩක් මේව කරලා පෙන්නන්නේ. ඊට පස්සේ කරන්නේ මේක සෙල්සියස් අංශක 40කට විතර සීතල කරනවා. සෙල්සියස් අංශක 40කට විතර සීතල කරන්නේ මේකට දානවා කවුද? බැක්ටීරියාවන් දානවා. ඒ බැක්ටීරියාවන් ඉහළ උෂ්ණත්වයකට දැම්මොත් එimhe බැක්ටීරියාව මැරෙනවා. right එහෙනම් ලියමු අංක 2. ඉන්පසු සෙල්සියස් 40ක පමණ උෂ්ණත්වයකට සෙල්සියස් 40ක පමණ උෂ්ණත්වයකට සිසිල් වීමට හැර හොඳින් මිශ්‍ර කරනු ලැබේ. ඔන්න ඔකට කියනවා සමජාතීකරණය කියලා. මෙය සමජාතීකරණය නම් වේ. මෙය සමජාතීකරණය නම් වේ. එතෙන්දි මොකද වෙන්නේ? වැඩිපුර තියෙන වතුර වාෂ්ප කිල්ල ටිකක් උකු ගතිය වැඩි වෙනවා. ලියමු. මේදී වැඩි ජලය වාෂ්ප වී උකු ගතිය වැඩි වේ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා එක්ක කලින් හදාගත්ත යෝගට් එකක්. එහෙම නැත්නම් ස්ට්‍රෙප්ටෝකොකස් එහෙම නැත්නම් ලැක්ටෝබැසිලස් බැක්ටීරියා එකතු කරනවා. අපි ඒවට කියනවා ආමතුලක කියලා. මොන ආමතුලක එකතු කරනවා කියන්නේ මේ පැසීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා බැක්ටීරියා එකතු කරනවා. මේ සඳහා එකතු කරනවා ලැක්ටෝබැසිලස් බල්ගරිකස්.
එහෙම නැත්නම් එකතු කරනවා ස්ට්‍රෙප්ටෝකකස් තර්මෝපිලස්. එක එකතු කරනවා ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. එහෙම නැත්නම් එකතු කරනවා ස්ට්‍රෙප්ටෝකකස් තර්මෝපිලස්. ලියමු ඊගාවිත. තුන්වෙනි එක. ඉන්පසු ආමුතූලක ලෙස ලැක්ටෝබැසිලස් බල්ගරිකස් හෝ ස්ට්‍රෙප්ටෝකකස් තර්මෝපිලස්. ඔය ඉදි ගහන්න ඕනේ ඔය යටින්. ස්ට්‍රෙප්ටෝකකස් තර්මෝපිලස් එකතු කර සෙල්සියස් 44 උෂ්ණත්වයේ පැය 5ක් පමණ තබනු ලැබේ. දැන් මෙන්න මෙතෙන්දී තමයි පැසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පැසීමේ ක්‍රියාවලියේදී වෙන්නේ ලැක්ටෝස් C පත් වෙනවා ලැක්ටික් අම්ලයේ බවට. ලැක්ටෝස් C පත් වෙනවා ලැක්ටික් අම්ලයේ බවට. ඊළඟට මේකේ තියෙනවා කේසීන් කියලා ප්‍රෝටීනයක්. ඒ ප්‍රෝටීනය ඝන වෙනවා. ලැක්ටික් අම්ලය හැදීම නිසා මේකේ pH අගය අඩු වෙනවා. ඒ කියන්නේ යෝගට් එකක් කනකොට චූටි ඇඹුල් රහක් එනවා. ගොඩාක් ඇඹුල් රහක් આવොත් එimhe ෂුගර් එකටම නරක වෙනවා. එතකොට මේ pH අගය පහළ යෑම තුළ අනිත් බැක්ටීරියාවන් වලට වර්ධනය වීමේ හැකියාව නැති වෙනවා. එහෙනම් ලියමු ඊගාව එක අංක 4. පැසීමේ ක්‍රියාවලියේදී ලැක්ටෝසීනි ලැක්ටික් අම්ලය බවට පත්වේ. එමෙන්ම pH අගය 4 පමණ දක්වා අඩු වේ. 4 පමණ දක්වා අඩු වේ.
ඊළඟ එක මෙහිදී කිරිවල වූ කේසීන් ප්‍රෝටීනය මෙහිදී කිරිවල වූ කේසීන් ප්‍රෝටීනය කැටි ගැසීමට ලක් වේ. කැටි ගැසීමට ලක් වේ. කැටි ගැසීමට ලක් වේ. එවිට සෑදෙන මිශ්‍රණය යෝගට් ලෙස හැඳින්වේ. යෝගට් ලෙස හැඳින්වේ. ඊට පස්සේ කරන්නේ මේ යෝගට් ඇසුරුම් වල අසුරලා සෙල්සියස් අංශක 2-4 උෂ්ණත්වයේ ගබඩා කරනවා. දැන් මේ අවසාන පියවර. සෑදෙන යෝගට් වලට රසකාරක එකතු කර එක එක යෝගට් තියෙනවනේ රසයම. රසකාරක එකතු කර ඇසුරුම් වල අසුරා සෙල්සියස් 2-4 උෂ්ණත්වයේ ගබඩා කරනු ලබයි. right. එන්න ඊළඟට ඉන්නේ මුදවාපු කිරි නිෂ්පාදනය curd production. කියන බලන්න පුළුවන් නම් මුදවාපු කිරි වලට ගන්නේ අමුද්‍රව්‍ය විදියට මොනවද? මුදවාපු කිරි නිෂ්පාදනයට ගන්න අමුද්‍රව්‍ය මොනවද? මී කිරි. මුදවාපු කිරි නිෂ්පාදනය සඳහා ලංකාවේ ප්‍රසිද්ධයක් උසුලන්නේ කොහෙද? ලංකාවේ ප්‍රසිද්ධ කොහෙද? නෑ උත්තරයක්. ගාල්ලේ නෙවෙයි ගාල්ලේ. කන්තලේ ප්‍රසිද්ධයි. දකුණෙත් තියෙනවා. කන්තලේ කොත්මලේ නෑ. තිස්ස මීකිරි තිස්ස මහාරාමේ. රුහුණ කියන්නේ ඒව තමයි. රුහුණේ මීකිරි කියලා කියන්නේ ඒව. ගලිගමුව යාපනයේ. එතකොට මුදවාපු කිරි නිෂ්පාදනය සඳහා ගන්නවා මීකිරි. මීකිරි වලින් හදපුවාම කර්ඩ් එක ටිකක් ඝන ගතිය වැඩි. හැබැයි එලකිරි වලින් හදන්නත් පුළුවන්. එලකිරි වලින් හදපුවාම යන ඝනකම් ගතිය අඩුයි. ඒ ඉඳන් මීකිරි තමයි බහුලවම ගන්නේ කිරි නිෂ්පාදනයේ සඳහා. ඒ ඉඳන් තමයි ඒවලට කියන්නේ මීකිරි කියලා. මුදවාපු කිරි. මේකත් යෝගට් නිෂ්පාදනය හා සමානයි. හැබැයි ඒ තරම් තාක්ෂණික උපක්‍රම අනුගමනය කරන්නේ නැහැ. මෙතෙන්දි කරන්නේ කිරි සාස්පානක හරි තාච්චියක හරි දාලා ඉවරලා හොඳට කලවම් කර
විනාඩි 30ක් 40ක් විතර රත් කරනවා. විනාඩි 30ක් 40ක් විතර රත් කරනවා මේ. එක මම හොඳට කලවම් කරනවා. එතකොට මේකේ තියෙන වැඩිපුර ජලය වාෂ්ප වෙනවා. ව්‍යාධි ජනක සුද්ධ ජීවීන් විනාශ වෙලා ටිකක් උකු ගතියක් වෙනවා. ඊට පස්සේ මේක සීතල කරනවා සෙල්සියස් අංශක කාම උෂ්ණත්වයට එනකල් තියෙනවා. සෙල්සියස් අංශක 35 40 වගේ උෂ්ණත්වයක් දක්වා සිසිල් වෙන්න තියලා කලින් හදාගත්ත මීකිරි එකක් මේකට දාන්න. ඒකලා හොඳට මිශ්‍ර කරලා අවශ්‍ය පරිදි මැටි හට්ටි වල එහෙම නැත්නම් ප්ලාස්ටික් හරි මොන හරි එක මේක දාලා ඉටි කොලයකින් වහලා ඉටි කොලේ උඩින් වහනවා කඩදාසිය. ඉටි කොලයකින් වහන්නේ නැවත සුද්ධ ජීවීන් සහ දූවිලි ඇතුළු නොවෙන්න. ඒක තමයි මීකිරි නිෂ්පාදනයේදී කරන්නේ. මීකිරි ලංකාවේ අපි ගත්තොත් එහෙම මේ හරිය පොළොන්නරුව කඳුරුවෙල පැත්තේ හදනවා. රුහුණේ මීකිරි කියන්නේ මේ තිස්ස හම්බන්තොට පැත්තට වෙන්න හදන්නේ. ගාල්ල පැත්තෙත් හදනවා. තියෙනවා මීකිරි. ඊළඟට කන්තලේ ඒ ඒරියා එකෙත් තියෙනවා. නන්දි කඩාල් වල තියෙනවා කියලා කවුද දැම්මා? දන්නේ නැහැ මං ගිහිල්ලා නැති නිසා. හයි එමු පොදු ආපු ගෙරි නිෂ්පාදනය. මේද යෝගට් නිෂ්පාදනයට සමාන ක්‍රියාවලියකි. අමුද්‍රව්‍ය වශයෙන් නැවුම් කිරි භාවිතා කරනවා. පළමුව කිරි පැස්ටරීකරණය සඳහා රත් කරමින් හොඳින් මිශ්‍ර කරනු ලැබේ. එමගින් උකු ගතිය වැඩි වන අතර ව්‍යාධි ජනකයන්ද විනාශ වෙනවා. හයි එහෙනම් ලියමු අපි පළමුව කිරි විනාඩි 30ක් 40ක් පමණ හොඳින් හැඳි ගාමින් ඉහළ උෂ්ණත්වයකට රත් කරනු ලැබේ. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 30ක් 40ක් වගේ දක්වා සීතල වෙන්න තියෙනවා. එනියමු ඉන්පසු සෙල්සියස් 30ක් 40ක් පමණ උෂ්ණත්වයට සිසිල් වීමට හැර ආමුතූලක ලෙස කලින් සාදා ගන්නා ලද මීකිරි සාම්පලයක් ආමුතූලක ලෙස එකතු කරනු ලැබේ. ඉන්පසු
සුදුසු පරිදි වාජනවල අසුරා ආමුතුලක කියන්නේ කලින් හදාගත්ත කිරි. ඒ කියන්නේ බැක්ටීරියාවන්. ඉන්පසු පැය 10ක් පමණ පැසීමේ ක්‍රියාවලිය සඳහා තබනු ලැබේ. පැසීමේ ක්‍රියාවලිය සඳහා තබනු ලැබේ. එවිට මුදවාපු කිරි ලැබේ. එවිට මුදවාපු කිරි ලැබේ. ඊළඟට එනවා අපි තනමල් වලින් සුපිරි කිරියට්ටියක් ගෙනාවා. හොඳයි ඉතින්නේ. හැබැයි ඉතින් කිරියට්ටියක් ගේන්න විතරක් තනමල් වල යන එකේ තේරුමක් නැහැ. ඒ චීස් නිෂ්පාදනය. චීස් නිෂ්පාදනය කියන්නේ යෝගට් නිෂ්පාදනයට වඩා ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ලයින් මේක ලැග් වෙනවා වගේ. එතකොට මේ ක්‍රියාවලිය ගත්තාම යෝගට් නිෂ්පාදනය මීකිරි නිෂ්පාදනයට වඩා ටිකක් එහාට ගියපු එකක්. එන්නේ තාක්ෂණික මෙවලන් ටිකක් ඕනේ. එතකොට මෙතෙන්දී මේ චීස් වල තියෙන්නේ ලැක්ටෝසිනි ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. ඒ වගේම මෙතෙන්දී මේ තියෙන කේසින් කියන ප්‍රෝටීනය ඝනකම් කිරීමක් කරනවා. හැබැයි මෙතෙන්දී ගොඩාක් වෙලාවට කිරිවල තියෙන දියරමයේ කොටස අයින් කරනවා. දියරමයේ කොටස අයින් කළා මේදමයේ කොටස තමයි ගන්න. ඒකල මේ කිරි කැටි ගැසීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා එන්සයිමයක් දානවා රෙනින් කියලා. කිරි කැටි ගැසීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා රෙනින් කියන එන්සයිමය දානවා. right බලන්න. ලැක්ටික් අම්ලය පැසීමෙන් නිපදවන තවත් එක් කිරි නිෂ්පාදනයකි. මුලින්ම සිදු කරන්නේ කිරි 71-75 උෂ්ණත්වයකට පැස්චරීකරණය කිරීමයි. එමගින් ස්වභාවික ලැක්ටික් අම්ල බැක්ටීරියා බොහෝ ව්‍යාධිජනකයන් සහ කිරි නරක් වීමට හේතු වන බැක්ටීරියා විනාශ කරනවා. right නියමයි දෙන්න. සිසිල් වූ පසු මුහුම් එකතු කරනු ලැබේ. ඒ කියන්නේ ආමුතුලක කියන එකම තමයි. මුහුම් එකතු කරනු ලැබේ. ඒකටම ලියමු. ලැක්ටික් අම්ල පැසීමේදී කිරිවල ලැක්ටික් අම්ල සාන්ද්‍රණය
ඉහළ යන අතර ලැක්ටික් අම්ල සාන්ද්‍රණය ඉහළ යන අතර කිරිවල ප්‍රෝටීනමය කොටස ඝන වේ. ප්‍රෝටීනමය කොටස ඝන වේ. එතකොට මේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා මම කිව්වා රෙනින් කියන එන්සයිමේ භාවිතා කරනවා කියලා. නියමු. මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා රෙනින් නැමැති එන්සයිමය යොදා ගනු ලැබේ. ඊළඟට කරන්නේ මේ ඝන කොටස හොඳට ලුණුත් එක්ක අඹරලා පදම් කිරීම සඳහා තියෙනවා. අපි ඒකට කියනවා චීස් ඩ්‍රම් කියලා. මම මේ පාඩම ක්ලාස් එකේදී සාමාන්‍ය විදිහට කරනකොට පෙන්නනවා. මෙන්නේ ලොකු රබාම් වගේ තැටි තියෙනවා. ඒවා එක පිට ගොඩ ගාලා චීස් පේපර්ස් වලින් හොදලා චීස් ක්ලොත්ස් වලින් හොදලා ගොඩ ගාලා තියෙනවා පදම් කිරීම සඳහා. එහෙනම් තමයි චීස් කනකොට ලුණු රහක් එන්නේ. අලුත් වලින් ලියන්න. මෙසේ වෙන් කරගත් ඝන කොටස ලුණුත් සමග හොඳින් අඹරා ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් ලුණුත් සමග හොඳින් අඹරා පදම් කිරීම සඳහා තබනු ලැබේ. ඉන්පසු අවශ්‍ය හැඩයන්ට කපා වෙළඳ පොළට නිකුත් කරනු ලැබේ. කියන්න බලන්න වෙළඳ පොළේ තියෙන්නේ හොඳ චීස් වර්ගයක් මොනවාද කියලා. වෙළඳ පොළේ තියෙන හොඳ චීස් වර්ගයක්. සතුටු හරකා හැපි කව්. කොත්මලේ රිච් ලයින්. අපි ඉන්න කාලේ නම් අපේ චූටි කාලේ නම් අපි කියවේ ක්‍රාෆ්ට් කියලා චීස් එකක්. හැපි කුකුලා කියලා එකකුත් තියෙනවා. එහෙනම් චීස් එකක් වෙන්නේ කියන්නේ චීස් කාපු කාලයක් මතක නැද්ද? ඔව් ඉස්සරහට ෂුගර් එකටම කන්ට නම් හම්බෙන්නේ නැති වෙයි චීස්. right. අපි එතනින් එනවා හතු වගාව.
right හතු හේවත් බිම්මල් ලෙස හඳුන්වන්නේ බැසිඩියෝ මයිකෝටා වංශයට දිලීරවල තෘතීක දිලීර ජාලය නිසා තිබෙන බීජාණුකරය නොහොත් බැසීට ඵලය. හැම හතු වර්ගයක්ම ආහාරයට සුදුසු නැහැ. සෙලියුලෝස් බහුල කාබනික උපස්තර වල පිදුරු දිරායන කඳන් වල පහසුවෙන් හැදෙනවා. සාමාන්‍යයෙන් දිලීරයක් කියලා කියන්නේ පොළවේ එහෙම නැත්නම් යම්කිසි උපස්තරයක් මත වැටෙන සූත්‍රිකාකාර කොටසක්. අපි මේකට කිව්වා මයිසීලියම කියලා. ඊළඟට මේ දිලීරවල ඇති වෙනවා ප්‍රජනක වීර්යයක්. ඒකට තමයි අපි කියන්නේ ඔය බැසීට ඵලය කියලා. මේක තමයි ඔය කියන බැසීට ඵලය. එතන මේක මම දැක්ක මේ ළඟදී සාමාන්‍යයෙන් දිලීර මෙච්චර කල් මේවා වගා කරේ ලී කුඩු වල මම දැක්කා කෙසෙල් පඬරැල් කොළ වලත් හදනවා කට්ටිය. ඒක ටිකක් සාර්ථක ක්‍රමයක්. එතකොට මේකට ගන්නවා උපස්සනේ විදියට ලී කුඩු. ගන්නවා පිදුරු ගන්නවා. ඊළඟට ගන්නවා සහල් නිවුඩු. මේ වගේ දේවල් තමයි ගන්න. එහෙනම් ලියමු යටින්. පස්සරේ ලෙස කාබෝහයිඩ්‍රේට් වරහන් ඇතුලේ ලී කුඩු පිදුරු සහල් නිවුඩු ජලයේ සමග මිශ්‍ර කර ඊට පස්සේ අපි කරන්නේ වාෂ්ප වලින් තම්බනවා. වාෂ්ප වලින් තම්බා ජීවාණු හරණය කෙරේ. 10 ගන්න බෑ. 10 වල කාබෝහයිඩ්‍රේට් නැහැ. ජීවාණු හරණය කෙරේ. එතකොට මොකද වෙන්නේ? අනිකුත් ව්‍යාධි ජනක බැක්ටීරියා දිලීර ඔක්කොම විනාශ වෙනවා. මෙමගින් සියලුම ව්‍යාධි ජනක මෙන්ම අනෙකුත් සුද්ධජීවී කාණ්ඩ විනාශ වේ. ඊට පස්සේ අපි කරන්නේ මේක සාමාන්‍යයෙන් කාම රුෂ්ණත්වයට සීතල කරනවා මේ මිශ්‍රණය. ඊට පස්සේ මේකට බැසිඩියෝ මයිකෝටා කාණ්ඩේ අපි සාමාන්‍යයෙන් ගන්නේ ඇගරිකස් කියන දිලීරය. මෙන්න මෙයා එකතු කරලා වහලා ඉවරලා කළුවර තැනක තියෙනවා. right එහෙනම් ලියමු ඊගාවට අලුත් රුලකින් මාධ්‍ය කාම රුෂ්ණත්වයට සිසිල් ඌපසු
මාධ්‍ය කාමරුෂ්ණත්වයට සිසිල් වූ පසු ඊට රෝපණ ද්‍රව්‍ය සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා බිම්මල් බීජ කියලා. ඊට රෝපණ ද්‍රව්‍ය එකතු කර අඩ අඳුරු කාමරයක එයට රෝපණ ද්‍රව්‍ය එකතු කර අඩ අඳුරු කාමරයක දිලීරය රෝපණය සඳහා තබනු ලැබේ. ආයි කියන්නම් එනම් ඊට පස්සේ කරන්නේ මේක. මොකද කරන්නේ? කාම රුෂ්ණත්වයේ දක්වා සීතල කරනවා. සීතල කළා රෝපණ ද්‍රව්‍ය එකතු කරලා අඩ අඳුරු කාමරයක තබනවා. එහෙනම් ලියා ගන්න බැරි වෙච්ච අය. කාම රුෂ්ණත්වයේ දක්වා මිශ්‍රණය සිසිල් කර. ලියාගත්තේ නැති අය. කාමර උෂ්ණත්වයේ දක්වා මිශ්‍රණය සිසිල් කර. එයට රෝපණ ද්‍රව්‍ය එකතු කර. අඩ අඳුරේ තබනු ලැබේ. එහිදී දිලීර මයිසීලියම හොඳින් වර්ධනය වේ. ඉන්පසු එහි පරිණත අවස්ථාවේදී හතු හෙවත් බිම්මල් ඇතිවේ. right අපි එමු තව පොඩ්ඩක් කරමු හතා මාර වෙනකන්. ආහාර ප්‍රතිපූරක නිෂ්පාදනය. මේ ආණ්ඩුවෙන් ධම්මික පැණි හඳුන්වලා දුන්නේ මේ විදිහට තමයි ආහාර ප්‍රතිපූරකයක් විදිහට. ඒ කියන්නේ යම්කිසි ජීවියෙකුගේ පෝෂණ අවශ්‍යතාවයේ ආහාර වලින් ලබා ගන්නවට අමතරව වෙනත් මාර්ග වලින් පෝෂක අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිතා කරන ආහාර වලට තමයි කියන්නේ ආහාර ප්‍රතිපූරක කියලා. ලියමු. සුද්ධජීවී සෛල ආහාර ප්‍රතිපූරක ලෙස සහ රෝග වැළැක්වීමේ ප්‍රතිශක්තිකාරක ලෙස
ප්‍රතිශක්ති කාරක ලෙස බහුලව භාවිතා කෙරේ. බහුලව භාවිතා කෙරේ. දැන් සාමාන්‍යයෙන් සුද්ධජීවී සෛල ගත්තාම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, විටමින් ඔය කියන හැම එකකින්ම මෙයා පොහොසත්. ඒයින් අපිට ආහාර ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒකටම ලියමු. සුද්ධජීවී සෛල සුද්ධජීවී සෛල ජීවීන් තුල තිබිය යුතු ජීවීන් තුල තිබිය යුතු කාබෝහයිඩ්‍රේට ප්‍රෝටීන ලිපිඩ සහ විටමින් යනාදී සියලු සංඝටක වලින් යුක්තය. යනාදී සියලු සංඝටක වලින් යුක්තය. මේ නිසා දෛනිකව ගනු ලබන ආහාරයේ පෝෂණ ඌනතා මගහරවා ගැනීමට සහ අවශ්‍ය ඇමයිනෝ අම්ල සහ කාබනික අම්ල ඇමයිනෝ අම්ල සහ කාබනික අම්ල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදා ගනු ලැබේ. अंतिम मातृका में මේක කළා නවත්තන්න අයින් වෙන්න එපා. සුටිජීවීන් මගින් ජෛව රසායනික ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීම පළවෙනියටම දාලා තිනවා ඇමයිනෝ අම්ල. මම ගන්නම් එතන ඇමයිනෝ අම්ල දෙකක්. එකක් තමයි ග්ලූටමික් අම්ලය. අනිත් එක තමයි ලයිසින්. එහෙනම් ඇමයිනෝ අම්ල කියන කොටසේ යටතේ ලියා ගන්න ग्लूटामिक अम्ल सह लाइसिन. මෙන්න මේ සඳහා ගන්නවා බැක්ටීරියා Cronibacterium glutamicum කිය. ලියාගන්නේ නම් ग्लूटामिक अम्लය සහ ලයිසින් දෙකම හදන්නේ Cronibacterium glutamicum. Cronibacterium glutamicum.
ඊළඟට ප්‍රතිජීවක ගොඩක් නෙමෙයි දෙන්නම් තුනක් එකක් තමයි පෙනිසිලින්. ආහාර ප්‍රතිපූරක නිෂ්පාදනය තමයි දුන්නේ ඉස්සෙල්ලා. පෙනිසිලින් මේක හදනවා පෙනිසිලියම් නොටාටම්. Penicillium notatum. ඊට තව එකක් තමයි Streptomyces. ඒකත් ප්‍රතිජීවකයක්. මේක හදන්නේ Streptomyces rhesus කියන එක වෙනවා. තව එකක් tetracycline. Streptomyces aeruginosus. ඔන්න ප්‍රතිජීවක. ඊළඟට අපි ලියමු එන්සයිම. එකක් තමයි amylase. හදනවා Aspergillus niger. Aspergillus niger. ඊගාවට cellulase. ඒත් හදන්නේ Aspergillus niger. ඊගාට invertase. Saccharomyces cerevisiae. ඒ කියන්නේ yeast. ගොඩක් දෙන්නේ නැහැ දෙක තුනයි දෙන්නේ. ඊළඟට කාබොක්සිලික් අම්ල. අපි දැන් ඉස්සෙල්ලා කතා කරා විනාඩිරි ඇසිඩික් අම්ලය. හදනවා ඇසිඩොබැක්ටර් ඇසිඩි. ඇසිඩොබැක්ටර් ඇසිඩි. එහෙම නැත්නම් මෙයාම හදනවා ග්ලූකනෝබැක්ටර් ඔක්සිඩන්ට්ස්.
සිට්‍රික් අම්ලය හදනවා ඇස්පර්ජිලස් නයිජර්. aspergillus niger. right එහෙනම් මම අදට මේ පාඩම මෙතනින් නවත්තන්නම්.